ඇත්තනේ පසුතැවුණු නොවුණු කෙනෙක් නැති තරම් අපි හැමෝම යම් මොනවා හරි කාරණයක් තුල ජීවිතයේ බොහෝ තැන්වල අපි පසුතැවිලා තියෙනවා. සමහර විට සමහර කරුණු සම්බන්ධයෙන් තවමත් ඔබ එහෙම නැත්නම් කවුරු හරි තවමත් පසුතැවිලි වෙනවා වෙන්න පුළුවන්. පසුතැවිලි වෙන එක අපි එක පැත්තකින් ගත්තාම පසුතැවිලි වෙන එක පැත්තකින් හොඳයි. අනිත් පැත්තෙන් නරකයි. මේ දෙකම තියෙනවා. දැන් අපි ජීවිතේ වැරදි කරලා එහෙම නැත්නම් අපේ අතින් යම් වැරදි සිද්ධ වෙලා අපි පසුතැවිලි වෙන්නේ නැත්නම් එතන ලොකු ගැටලුවක් තියෙනවානේ. එතකොට අපේ මේ සිදුවුණු මේ වැරදි හරි මොන හරි අපට වුණු සිදුවීම් නිසා හරි අපි පසුතැවිල්ල කියන දේ නැවත එකම කාරණයක් තුල පසුතැවිලි වෙමින් ඒක තුල ජීවත් වෙනවා නම් ඒක ඇත්තටම ලොකු අසනීපයක් රෝගයක් දක්වා ඒ පසුතැවිලි වීම ගමන් කරන්නට පුළුවන්. ඒකට පසුතැවිලි වෙන්නේ නැත්නම් ඒකත් ඇත්තටම තවත් රෝගයක්. පසුතැවිලි වෙනවා කියලා සීමාව ඉක්මවා පසුතැවිලි වෙනවා නම් එතනක් තියෙන රෝගයක්. මානසික රෝගයක්. ඉතින් අපි තේරුම් ගන්නට ඕනි එහෙනම් මේ පසුතැවිලි කියන කාරණය තුල අපි නිවැරදිව ගමන් කරන්නේ කොහොමද? පසුතැවිලි වෙන්නේ නැත්නම් ඒත් වැරදි. ඒක ප්‍රමාණයට වැඩි වෙනවා නම් එතනත් වැරදි. ඉතින් මේ සම්බන්ධයෙන් කල්පනා කරනකොට මට තේරුණු දෙයක් තමයි අපේ පසුතැවිලි වෙන්න පුළුවන් පැති කීපයක් තියෙනවා. අපි පෙර කරන ලද අකුසල කර්මයකට විපාකයක් ලෙස සිදු වුණු දෙයක් නිසා අපි අද පසුතැවිලි වෙනවා. මම හිතන්නේ මේ පසුතැවීම ගත්තොත් එහෙනම් ඔබේ ජීවිතයට හරිම සමීපයි. මේ මොහොතේ ඔබේ හිතේ ඔබ උඩින් hina වෙලා හිටියට ඔබේ සිත ඇතුලේ පසුතැවිලි වීම මහා ගණනාවක් තියෙන්නට පුළුවන්. හරියට පුපුරපු නැති ගිනි කන්දක් වගේ. ඇතුලේ මේ ලෝදිය කැකෑරෙමින් තියෙන්නේ. නමුත් ගිනි කන්ද පුපුරලා නැහැ. මෙන්න මේ වගේ අපේ හිත ඇතුලේ මේ පසුතැවිලි වීම ගණනාවක් ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ක්‍රියාත්මක වෙනවා, වැඩෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ කතා කරන දේවල් ඔබේ ජීවිතයට ගොඩාක් සමීප වේවි කියලා හිතනවා. ඉතින් මේ පසුතැවිල්ලක් වෙන්න පුළුවන් එක පැත්තක් තමයි මම පෙර කීසේ ඔබ විසින් සසර කරන ලද අකුසල කර්මයකට ප්‍රතිවිපාකයක් විදිහට යමක් සිද්ධ වෙනවා. ඒ විඳවීම ඒ පසුතැවිලි වීමම ඒ අකුසල විපාකයක්ම තමයි. ඒක කර්ම විපාකයක්. ඒක ඔබ විසින් කරන ලද අකුසල කර්මයකට ලැබුණු විපාකයක් කියලා ඔබට තේරුම් ගන්නට බැරි වුණොත් අන්න එතන අපේ ජීවිතේ මහා විශාල කර්මයක් ගොඩනගා ගන්නවා. සමහර විට ඒ එක සිද්ධියක් නිසා ඔබේ මුළු ජීවිතේම ඔබ විනාශ කරගන්නවා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එතනින් එහාට ඒ සිදුවීම තුලින් ඒ සිදුවීම හරහා තමයි හැම දෙයක්ම දකින්නේ හැම දෙයක්ම හිතන්නේ. ඒ නිසා ඔබේ සමහර විට ඔබේ සමස්ත ජීවිතයම එතනින් එහාට විනාශ වෙන්නට පුළුවන්. විනාශ වෙන්න කියලා මම අදහස් කරන්නේ කඩාගෙන වැටෙන්න, අසාර්ථක වෙන්න, ගන්න තීරණ වෙනස් වෙන්න, ඔය ඉන්න පුද්ගලයා සම්පූර්ණයෙන්ම යාගේ සිතුම් පැතුම් ආකල්ප වෙනස් වෙලා වෙනම කෙනෙක් බවට පත් වෙන්නට හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ අපේ ජීවිතයේ වෙන දේවල් බොහොමයක්ම සමහර විට අකුසල කර්මයක් නිසා සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. අපි ඒ දේ තේරුම් ගත්තාම ඒක මගේ කරගන්නේ නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. දෙවෙනි කාරණය තමයි අපිට යමක් සිද්ධ වුණාට පස්සේ අපි කියමු පසුතැවිලි වෙන දෙයක් සිද්ධ වුණා. එහෙම සිද්ධ වුණාට පස්සේ ඔබ ඒ දෙයින් ඉගෙන ගත්ත දේ මොනවද? ඔබ ඉගෙන ගත්ත පාඩම.
ඔබ ඒක හරියට කෙසෙල් ගෙඩිය කාලා පොත්ත විසික් කරනවා වගේ වැඩක්. ඔබේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ දේවල් සිද්ධ වෙලා ඇති. පසුතැවිලි වෙන්න පුළුවන් දේවල් සිද්ධ වෙලා ඇති. ඒ දේවල් වලින් අර කෙසෙල් ගෙඩිය කාලා පොත්ත විසික් කරනවා වගේ ඔබේ ජීවිතේට ගන්න තියෙන පාඩම අරන් අර සිද්ධිය අතහැරලා දාන්න ඔබට පුළුවන් වෙන්නට ඕනේ. තේරුණාද? සිද්ධිය අතහැරලා දාලා පාඩම ගන්නවා ජීවිතේට. එච්චරයි කරන්න තියෙන්නේ. එක කාරණයක් අකුසල කර්මය දකිනවා. ඒ අකුසල කර්මය ඔබට විපාකයක් ලැබුණා. හරි ඒක ඔබ හොඳ සතුටින් බාරගෙන ඒක ගෙවලා දානවා. ඒක ඉවර කරනවා. දෙවෙනි එක තමයි ඒකෙන් ඔබ ඉගෙන ගන්න පාඩම. ඒ පාඩම අරන් ඊටු ටික අයින් කරලා දානවා. සිද්ධිය අතහැරලා දානවා. දැන් උදාහරණයකට අපි යම් කිසි කෙනෙක් එක්ක රණ්ඩුවක් ඇති වුණා කියලා හිතන්නකෝ. ඒ රණ්ඩුවන අපේ සිද්ධිය තමයි මතක. ඇත්තටම අපිට පුළුවන් වෙන්නට ඕනි හොඳට මේක ඔලුවට දාගන්න බලන්න සිද්ධි අතහරින්න. ඔළුවේ සිද්ධි තමයි තියෙන්නේ. දැන් මේ පුද්ගලයා ඒකට සම්බන්ධ වුණු අය ගොඩාක් වෙනස් වෙලා ඇති. සිතුවිලි වලින්, ආකල්ප වලින්, චෛතසික වලින්, ක්‍රියාකාරකම් වලින් දහමිනුත් ගොඩාක් දියුණු ඇති. නමුත් අපි තවත් මේ සිද්ධිය අල්ලගෙන ඉන්නවා. මේක තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපිට ඔබ පුරුදු කරන්න සිද්ධිය අතහරින්න. සිද්ධිය අතහැරලා දාන්න. ඒකෙන් ගත්ත පාඩම තමයි වැදගත්. මොකද මේ පාඩමින් පුළුවන් ඔබේ අනාගතය සකස් කරගන්න. අනාගතය සැලසුම් කරගන්න. ඔබේ ජීවිතේ පරිණත වෙනවා. පරිණත භාවයක් ලැබෙනවා. ඒ වගේම අය එවැනි අවස්ථාවන් වලට පත් වෙන්නේ නැති වෙන්න අවස්ථාව උදා වෙනවා. ඒ නිසා දෙවෙනි කාරණේ විදිහට අපි ගත්තොත් එහෙම මෙන්න මේ කාරණේ සිද්ධිය අතහැරලා ඒ පාඩම ඉගෙන ගන්න පුළුවන් නම් මම හිතනවා පසුතැවිලි වෙනවා කියන දෙයට එතන ලොකු උත්තරයක් ලැබෙනවා. තවත් පැත්තක් අපිට මේ ගැන කතා කරන්න පුළුවන් තුන්වන කාරණේ විදිහට. මේක ටිකක් විද්‍යාත්මකයි. අපිට සමාජයේ දැන් මෙතන අපි මේක මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න අය අතරත් වෙන්නට පුළුවන්. කවුරුත් මේ වැරදි විදිහට ගන්නට එපා. සමාජය තුල වෙන්නටත් පුළුවන්. ඔබේ නිවසේ සමීපතම කෙනෙක් මිත්‍රයෙක් වෙන්නට පුළුවන්. අපි එක්කෙනාව දැක්කහම අපිට පෙනෙන දෙයක් තමයි අපි කියමු මේ ධනාත්මක චින්තනය සහ ඍණාත්මක චින්තනය කියන මේ කාරණා දෙක ගත්තොත් එහෙම එතනදී එයාගේ මනස හුරු වෙලා තියෙන පුංචි කාලේ වුණු සිද්ධීන් වලින් වෙන්න පුළුවන්. ජීවිතයට වුණු යම් කරුණු කාරණා හේතු කොටගෙන වෙන්නට පුළුවන්. එයාගේ මනස ඍණාත්මක කාරණා වලින්, ඍණාත්මක පණිවිඩ වලින්, එහෙම නැත්නම් ඍණාත්මක සංඥා වලින් එයාගේ මනස පිරිලා මනස ක්‍රියාත්මක වෙන්නේ ඒව හරහා. ඍණාත්මක සිතුවිලි හරහා. එහෙමයි ඉන්නවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි එහෙම කෙනෙක් ඉන්නවා. එයාගේ ළඟ තව දෙන්නෙක් ඉන්නවා. හරිද? අර දෙන හොඳට හරිම hina වෙනවා ප්‍රසන්න විදිහට. hina වෙලා බොහොම සතුටින් ඉන්නවා. මේ දේ අරයට නුරුස්සනවා. මොකද එයාට එහෙම ඉන්න බෑ. මොකද එයාගේ මනස මේ සකස් වෙලා තියෙන්නේ හරිම නැත්නම් ප්‍රෝග්‍රෑම් වෙලම තියෙන්නේ මේ ඍණාත්මක විදිහට අරන් මේ විඳව තැවි පසුතැවි ඉන්න තමයි එයාගේ මනස සකස් වෙලා තියෙන්නේ. එයාට හොඳ දෙයක් වුණත් එයා හැම වෙලෙම ඒ දේ තුල තියෙන සතුට සැනසීම කිසිවක් අත්විඳින්නේ නැහැ. අර ඍණාත්මක තැනට ගිහින් ඒ තුල විඳවනවා. මම හිතන්නේ මෙවැනි අය ඔබට ඔබේ පවුලේ ඔබේ සමාජයේ වැඩ කරන තැන්වල මේ වගේ අය ඕන තරම් දකින්නට පුළුවන්. ඇත්තට මේ වගේ අය දහමෙන් කියන්නේ
දහමෙන් මේ අය හදන්න බෑ. දහමෙන් හදන්න බෑ කියලා කියන්නේ ඒ අය දහම දකින්නෙත් නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මොකද ඒවත් මෙයා වැරදි විදියට තමයි ගන්නෙ. ඔක්කොම අර ඍණාත්මක විදියට හිතලා මහා අතන මෙතන ලොකු කර්මයක් තියෙන්නේ. මොකද කිසිම දෙයක් යාගේ ජීවිතයට සතුටු වෙන්න දන්නේ නැහැ. එයා hina වෙන්න දන්නේ නැහැ. මේ දුෂ්ට සහගත හිතක් යා තුල උපදින මනසක්. එතන හිත කියනවට වඩා නිවැරදි වචනේ මනස. මොකද ඒක යම් විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක හේතු කාරණයක් මත තමයි මෙයාගේ මනස මෙහෙම මේ විදිහට පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙන්නේ. මොකක් හරි හේතුවක් තියෙනවා. ඉතින් මෙවැනි කෙනෙක් උපදේශන සේවයට අනිවාර්යයෙන්ම යොමු කරන්නට ඕනේ. එයාත් එක්ක වෙනම කතා කරන්නට ඕනේ. මේ දේ එයාට බොහොම හිතවත්ව මිත්‍රශීලීව මේ දේ එයාට පෙන්වලා දීලා. එයාගේ මේ ඍණාත්මකව ක්‍රියාත්මක වන මනස ධනාත්මකව ක්‍රියාත්මක වන්නට බොහෝම ඉක්මනට පරිවර්තනය කරන්නට පුළුවන්. අත දැන් සමහර විට ඒක මේ කාගවත් වැරද්දක් නෙවෙයි යම් සිදුවීම් නිසා එහෙම වෙන්නත් පුළුවන්. අපි කියමු තමන්ගේ අපි ආදරෙන් හිටියා දෙන්නෙක් අපි ස්වාමියයි බිරිඳයි කියනවා අපි හිතමු ස්වාමියා එකපාරට නැති වුණා. හරි. එතකොට ඒ එන පීඩනයත් එක්ක මේ බිරිඳගේ මනස වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වෙනස් වීමේ ප්‍රතිඵලයක් විදිහට එයාගේ මනස ඍණාත්මක විදිහට හිතන ඍණාත්මක සංඥාම ගන්න මනසක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒක මේ හරිත් නෑ වැරදිත් නෑ. එහෙම කාටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් වරදක් නෙවෙයි එතන තියෙන්නේ. ඒක තේරුම් ගන්නට ඕනේ. එතන මම එහෙම ඒක න වැරදි නෑ. ඒක යාට යම් සිද්ධියක් නිසා සිද්ධ වෙන දෙයක් තියෙන. ඒක කිව්ව මනෝවිද්‍යාත්මක කාරණයක් එතන තියෙන්නේ කියලා. එහෙම වුණු අයත් එක්ක ඇත්තටම හොඳ උපදේශකවරේ කතා කරන්නට ඕනේ. කතා කරලා එයාට එයාගේ ස්වභාවය පෙන්වලා දීලා එයාට අහුම්කම් දීලා හොඳට අහුම්කම් දීමෙන් ගොඩාක් එයාගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. එයාට හොඳට අහුම්කම් දීලා එයාගේ මනස ධනාත්මක විදිහට හිතන පැත්තට පරිවර්තනය කරන්නට පුළුවන්. මම හිතන්නේ පසුතැවිලි වෙනවා කියන කාරණය ගත්තොත් එහෙම ඒ අවස්ථාව තවත් එක්තරා පැත්තක්. ඉතින් යම් කිසි කෙනෙක් මේ පණිවිඩය ලැබුණු කෙනෙක් හෝ මෙහෙම මේ දේ දැනගත්ත කෙනෙක් හරි එහෙමයි ඉන්නවනම් අනිවාර්යයෙන්ම උපදේශන සේවයකට යොමු කරන්න හොඳ ගැළපෙන කෙනෙකුට එතන කතා කරලා ඒ හරහා පුළුවන් එයා ධනාත්මක විදියට හිතන පැත්තට ක්‍රමානුකූලව යොමු කරන්න. අද කතා කරා නම් හෙට එයා අනිත් පැත්තට හැරෙන්නේ නැහැ. ඒක ටික ටික සිද්ධ වෙන්නේ. යම් කාලයක් අපිම මාස ගොඩක් ප්‍රබල වුණොත් මාස 6ක කාලයක්වත් මාසයකට සැරයක් වගේ කතා කරමින් ටික ටික තමයි මෙයාගේ මනස සම්පූර්ණයෙන් පරිවර්තනය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේ නොකළොත් මොකද වෙන්නේ? මෙයා මෙතන ඒ දේ කරන්නට බැරි වුණොත් එයා ටික කාලයක් යනකොට එයා මානසික රෝගී තත්යකටපත් වෙනවා. අපි නැත්නම් ડિප්‍රෙෂන් ඒ වගේ තත්යකටපත් වෙන්නට පුළුවන්. මානසික අවපීඩනය ඒ වගේ රෝගී තත්යකටපත් වෙන්නට පුළුවන්. අවසානයේදී බෙහෙත් බොන කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. ඉතින් මේක මුල් අවස්ථාවේදීම විසඳා ගත යුතු කාරණයක්. මම මේ පසුතැවීම ගැන කතා කරන්නේ. ඉතින් තවත් මේ පසුතැවීම කියන දේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් පැත්තෙන් අපේ සමාජයේ ඉන්නකොට අපිට යම් කරුණු කාරණා අහන්න ලැබෙනවනේ. දැන් මම මේ දෙන පණිවිඩය. ඔබට දැන් මම යමක් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔබ වැඩ කරන ආයතනයේ ප්‍රධානිය ඔබට යමක් ප්‍රකාශ කරනවා. ඔබත් එක්ක වැඩ කරන අය ඔබට යමක් ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් ඒ ආයතන වැඩ කරන ඔබ යටතේ වැඩ කරන අය ඔබට යමක් ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්. මෙන්න මේ ඔබට ලැබෙන ප්‍රකාශ අපි සමහරකට වෙන්න පුළුවන් දෙයක් තමයි ඒවා ගලප ගන්න තේරෙන්නේ නැහැ. ගලප ගන්න තේරෙන්නේ ඒවා හරියට අහලා තේරුම් ගන්න තේරෙන්නේ නැහැ. ඒක එන්නේ ඒදී ඔබ
ඒ කියන්නේ ඒ දේ යම් කිසි කෙනෙකුට තියෙන එක Taman තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ බාහිරින් එන එතන තියෙන එතන සංවේදන ගැටලුවක්. එහෙම අය සමාජයේ ඉන්නවා. ඔබ අපි දන්නේ නැතුව සමාජයේ බහුතරයක් ඉන්නවා මෙතන. ඈ අඩු ගන්න 50%න් එහා මෙන්න මේ ගැටලුව තියෙන සංනිවේදන ගැටලු. අපි තුමු උදේ යද්දි මුණ දිහා බලලා hina වෙලා යනවා. ඒක අරයට සැකයි. එයි මෙයා අද මේ විදිහටම දිහා බලලා hina වුනේ. එතන ඇත්තටම අරයා යහපත් චේතනාවෙන් මුණ දිහා බලලා hina වෙලා ගිහලා තියෙන්නේ. අනිත් එක්කනා ඒක අරන් තියෙන්නේ වැරදි විදියට. එතන කියන්නේ ඒ වගේ මේ සංනිවේදන ගැටලු කියලා කියන්නේ එතන මේ සංනිවේදනේ කරගැනීමේ ගැටලුවක්. හරිම වචනේ. සංනිවේදනය කරගැනීමේ ගැටලුව ඇති වෙන්නට පුළුවන්. දැන් මම ඔබට කියන මේ දේ ඔබ සංනිවේදනය කරගන්න එකේ ගැටලු තියෙන්නට පුළුවන්. සමහර විට මම මේ කියන දේ ඔබට හොඳ පැත්තකට ගන්නත් පුළුවන් නරක පැත්තකට ගන්නත් පුළුවන්. සමහරට මම එහෙම දෙයක් හිතලා නෙවෙයි කියලා තියෙන්නේ. නමුත් ඒ දේ පරිවර්තනය කරගෙන තියෙන්නේ වැරදි විදිහකට. දැන් මම උදාහරණයක් කියනවා මම දවස් ගානකට කලින් වැඩසටහනකදී මම කිව්ව දෙයක් තියෙනවා මේ අර නික්ලේශී හිතක ස්වභාවය ටිකක් මම පැහැදිලි කරගෙන ගිහිල්ලා මම එක තැනකදී කිව්වා ඔබට ඕන දෙයක් මේ පරිශීලනය කරලා ඇලෙන්නේ නැතුව අතහරින්න පුළුවන් කියලා. දැන් මේ කාරණේ වැරදි විදිහට sannivedanaya කරගත්තොත් මේක වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරිම භයානකයි. ඒ කියන්නේ මෙතන මම කිව්වේ ඒ චේතනාවෙන් නෙවෙයි. නමුත් මෙයා මේක sannivedanaya කරගත්තේ වැරදි විදිහට. තේරුණාද? ඒ වගේ අපි අද සමාජයේ කියන දේ සමහරට විහිළුවක් තේරෙන්නේ නැහැ. කියන දේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති ගැටලුව නෙවෙයි තියෙන එක sannivedanaya කරගැනීමේ ගැටලු තියෙනවා. එන්නේ එහෙම ගැටලු තියන අය ඉන්නවා. sannivedana ගැටලු. ඒ අය ඇහුම් කන් දෙන්න ඒ කට්ටියත් ඇත්තටම මම හිතන්නේ අර කවුන්සිලර්ස්ලා නෙවෙයි ඒ කට්ටියට වෙනම අභ්‍යාස කරවන්න ඕනේ sannivedanaya දියුණු කරන්න. ඒ කිව්වේ අතර මමත් කාලයක් ඒ අරමුණින්ම නෙවෙයි යම් දේවල් ප්‍රගුණ කරන්න ඒ අභ්‍යාස කෙරෙව්වා. දැන් මම විනාඩි 5ක් විතර කතා කරලා මම අනිත් එක්කනට කියන්න ඕනේ මම කිව්ව දේම කියන්න කියලා. එයාට කොච්චර ප්‍රමාණයක් ඒ කිව්ව දේම අනිත් පැත්තට කියන්න පුළුවන්ද? ඒ විදිහට sannivedanaya දියුණු කරන්නට පුළුවන්. ඒ වගේම Taman කතා කරන ගමන් Taman කතා කරන දේ අහන ගමන් අහන්න ඕනේ. අද අපි කතා කරද්දී Taman කතා කරන දේ අහන්නේ නැහැනේ. කියන විතරනේ. එහෙම නෙවෙයි. Taman කතා කරන ගමන් Taman කතා කරන දේ අහන්න ඕනේ. දැන් මම ඔබට මේ දේවල් දේශනා කරද්දී කතා කරද්දී මම කතා කරන දේ මම අහනවා. හැම දෙයක්ම මම අහනවා. අතන මම පැයක් කතා කරා කියලා කියන්නේ පැයක් භාවනාවක් කරා වගේ වැඩක් මම නෑ. ඇයි? මගේ වචනයක් වරදින්නට පුළුවන්. මම දුන්නු අදහසක් වරදින්නට පුළුවන්. ඒ කියන්නේ මම ඔබට කිව්ව දෙයක් තව මාස ගානකින් අවුරුද්දකින් මම ඔබට කියනවා. කියනකොට ඒ දේ වෙනස් වෙන්නට බෑනේ. අද එකක් කියලා තව අවුරුද්දකින් තව එකක් කියනවනම් අහගෙන ඉන්න එක්කනා ශ්‍රාවකයා අමාරු වැටෙනවා. එතකොට මම කියන හැම වචනයකම වගකීමක් තියෙනවා. මම මේ කියන දේවල් වැරදි දෙයක් කිව්වොත් එහෙම එතන මොනතරම් බරපතල අකුසලයක්ද මට සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කතා කරන හැම දෙයක්ම මම අහනවා. විශේෂයෙන්ම වැඩසටහන තුළදී. නමුත් අනිත් වෙලාවල් වලදී කතා කරද්දී කියන හැම දෙයක්ම ඇහෙන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයකට ඒක මම හිතනවා 100ට අඩුම ගානේ 15ක්වත් අහන්න පුරුදු වෙලා තියෙනවා. ඒක මම මේ දේශනාවල් වල පුරුදු වෙන නිසා. නමුත් ඔබත් පුළුවන් නම් ඔබ කතා කරන ගමන් කතා කරන දෙයට අහුම්කම් දෙන්න. Tamanට පුළුවන්. ඒකට හැබැයි හොඳ සිහියෙන් වචන අර කියවන එකයි කතා කරන එකයි දෙකක් නේ. කියවනවා කියන්නේ. චරපට ගාලා ඔය කටින් කියවගෙන යනවා.
වචන ඔහේ කටින් වචන හැලෙනවා. ටැප් එකක් කරියා වගේ. ඒකට වහන්න බෑනේ. ඒක තමන් කතා කරන එක තමන් අහනවනම් අන්න ඔබට තේරෙනවා මේ කතා කරන දේ තුල මීට වඩා පිළිවෙලක් තියෙනවා. කතා කරන වචනේ වචන අතර හිඩැස අල් කිරීම ඉස්පිල්ල පාපිල්ල හිඩැස නවත්තන්න ඕනි තැන් මේ හැම දෙයක්ම හරි ලස්සනට කියවෙනවා. ඒ කතාව කතා කරන දේවල් ඒ වචන අහගෙන ඉන්නට ආසයි තෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ ගන්න තමන් කතා කරන දේවල් තමන්ම අහන්න. ඉතින් මෙතන තමයි sannivedanaye දියුණු වෙන්නේ. ඒ වගේම තව එක්කෙනෙක් කතා කරද්දී හොඳට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීමේ ගුණය අප අතර අද ගොඩාක් දුර්වලයි. ඉතින් මේ sannivedanaye ගැටලු මතුවීම තුළ අපිට පසුතැවීම කියන දේ ජීවිතේට උදා වෙන්නට පුළුවන්. බොහෝම ප්‍රබල විදියට. පෞල් ජීවිත අසාර්ථක වෙන්නට පුළුවන්. ආයතනය තුළ ගැටුම් ඇති වෙන්නට පුළුවන්. මිත්‍රත්වයන් මිත්‍ර සම්බන්ධතාවයන් නැති වෙලා යන්නට පුළුවන්. මේ වගේ විශාල ගැටලු ඇති වෙන්නට පුළුවන් මේ sannivedana ගැටලු මතුවීම තුලින්. ඒක නිසා අපි හැම වෙලෙම අනුන්ගේ පැත්තට වැරද්ද දාලා එයා තමයි මේ වැරද්ද කරේ කියලා අපි හිතන්න පුරුදු වෙලා ඉන්නේ. නෑ එතන තියෙන්නේ sannivedana ගැටලුවක් තමයි. මෙන්න මේ වගේ පසුතැවිලි වෙන පැති ගණනාවක් තියෙනවා. මම හිතන්නේ කරුණු 5ක් වගේ මම ප්‍රධාන වශයෙන් කිව්වා. නමුත් මෙන්න මේ පසුතැවිලි වෙන මෙන්න මේ කරුණු 5 ගත්තොත් මේ 5 ඔබට තේරුම් ගන්න පුළුවන් වුණොත් එහෙම ඔය පසුතැවිලි වෙන්නට හේතුව ඔය කරුණු 5න් එකක් ගොඩාක් වෙලාවට 99% වගේ ඔය 5න් එකක්. ඒ නිසා මතක තියාගන්න මනස ලෙඩ කරගන්න එපා. මනස ලෙඩ වුණොත් අනිත් තැන් ලෙඩ වුණා වගේ නෙවෙයි. සුව කරන්න අමාරුයි. මනස ලෙඩ වෙන්න පටන් ගන්න පසුතැවිලි වීමෙන්. එහෙනම් ඒ නිසා පසුතැවිලි වෙනවා කියන එක මේ පුංචි කාරණයක් නෙවෙයි ලොකු කාරණයක්. ඉතින් යම් කිසි කෙනෙකු දහමට නැඹුරු වුණු කෙනෙක් හැබැයි ධර්මයෙන් පිළිතුරු සපයාගෙන පසුතැවීම කියන කාරණේ මිදෙන්න පුළුවන්. ඉතින් දහම කියන දේ ඒකයි දහමට නැඹුරු වුණාම මේ පසුතැවිලි වෙන්න විදිහක් නැහැ. දහම තේරුම් ගත්තට පස්සේ ඒ කාරණේ හරියට විග්‍රහ කරගත්තට පස්සේ අපි හැම වෙලෙම සකස් වෙන කෙනෙක් වුණාම අපිට මේ දේවල් වලින් වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්නට පුළුවන්. හොඳයි. මම මේ පසුතැවිලි වෙන එක ගැන කතා කරේ. ඉතින් මම හිතනවා ඔබත් මේ පසුතැවිලි වෙන එකෙන් මිදෙන්න පුළුවන් නම් එහෙම දේවල් තියෙනවා ඔබේ ජීවිතේ ඉක්මනට මේ පසුතැවීමෙන් මිදෙන්න. ඉක්මනට මම කියන්නේ දින 3ක් ඇතුළත මේ පසුතැවිලි වෙන જાති තියෙනවා නම් දහමෙන් පිළිසරණක් දහමෙන් පිළිතුරක් සපයාගෙන හෝ කුමන හෝ ක්‍රමයකට ඉක්මනින් මේ පසුතැවිල්ලෙන් මිදෙන්න. නැත්නම් ඔබේ සිත ඔබේ මනස බරපතල ගැටලුවකට මුහුණ පානවා. ඒක එයාගේ ධර්ම මාර්ග විතරනේ සමස්තයම කඩාගෙන යන්නට හේතුවක් වෙනවා. ඉතින් ඒ දේ තේරුම් ගන්නට ඒ සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙනවා නම් මට යොමු කරන්න සාකච්ඡා කරන්න. ඒ විදිහට ඉක්මනටම අපි මේ මනසට සුවය ගන්නට ඕනේ. ඒත් එක්ක මතක තියාගන්න මේ ලෝකේ හැම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙනවා. මේක හොඳට ඔබ තහවුරු කරගන්නට ඕනේ දෙයක්. හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා. අද ඒ ගැටලුවක් වෙලා තියෙන්නේ ඒ තියෙන ප්‍රශ්නෙට පිළිතුර අපි බාර ගන්න කැමති නැහැ. ගොඩක් ප්‍රශ්න වලට තියෙන ගැටලුව තමයි ඒ ප්‍රශ්නෙට තියෙන පිළිතුර බාර ගන්න කැමති නැහැ. එහෙම නැත්නම් සෑම ප්‍රශ්නයකටම ස්වභාවයෙන් පිළිතුරක් දීලා තියෙනවා. ඔබේ පිළිතුරක් අවශ්‍ය නැහැ. ස්වභාවයෙන්
කියන්නේ සබහා දහම විසින් කියලා අපි ගමු. සබහා දහම විසින් සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් දීලා තියෙනවා. අපි පිළිතුර බාර ගන්න කැමති නැහැ. ඉතින් ඒක තමන්ගේ තියෙන ප්‍රශ්නයක්. ඒක නිසා පසුතැවිලි වෙන්න විඳවන්න කිසිදු කාරණයක් නැහැ. බුදුරජාණන් වහන්සේ හැම ප්‍රශ්නයකටම උත්තරය දුන්නා. බුදුරජාණන් වහන්සේ ගාවට নানা ප්‍රකාර වූ කට්ටිය ආවා. බුදුරජාණන් හැම ප්‍රශ්නයකටම පිළිතුරක් දුන්නා. පිළිතුරක් නොදුන්නු ප්‍රශ්නයක් නැහැ. නිහඬතාවයෙන් හිටපු අවස්ථා තියෙනවා. හැබැයි නිහඬතාවයනුත් ඒ ප්‍රශ්නෙට පිළිතුරක් දුන්නා. ඒ වගේ තමයි පින්වත්නි හැම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙනවා. ස්වභාවයෙන්ම පිළිතුරක් තියෙනවා. ආයේ ඔබට උත්තර හොයන්න ඕනේ ස්වභාවයෙන්ම පිළිතුරක් තියෙනවා එතන. ඒක නිසා මම හිතන්නේ ජීවිතයේ ධනාත්මක පැත්තකට හරවා ගන්න ධනාත්මකව සිතන්ට අද කතා කරපු දේ ඔබට රුකුලක් වෙයි උපකාරයක් වෙයි කියලා හිතනවා. ඔබ ඒ ගැන කල්පනා කරන්න. නැත්නම්